නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච කෙනෙක්ට, නැත්නම් බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච කෙනෙක්ට උතුම් තුනුරුවන් සරණ යෑම පමණකින්ම එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවන් 3ක් ගලනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන් පමණක්ම, ධම්ම රත්නයේ සරණ යාමෙන් පමණක්ම, සංඝ රත්නයේ සරණ යාමෙන් පමණක්ම එයාගේ ජීවිතය පුණ්‍ය ගංගාවන් 3කින් පෝෂණය වෙනවා. ඒ කියන්නේ ගඟක් ගැලෙන්නාසේ පින් පිරෙනවා එයාගේ ජීවිතේට. ඒ වගේ යහපතක් එයාගේ ජීවිතයට සැලසෙනවා. ඉතින් අද දවසේදී මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ විශේෂයෙන් මේ තුන්රුවනේ තුල තිබෙන සංගරුවන තුලින් අපේ ජීවිතයට පුණ්‍ය ධර්මයන් රැස් වෙන ආකාරය. මේ දේශනාවේ නම තමයි කුල සූත්‍රය. අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේ තුල තිබෙන පංචක නිපාතයේ තමයි මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ. මේ සූත්‍රයේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යස්මින් භික්ඛවේ සමේ සීලවන්තෝ පබ්බචිතා කුලං උපසංකමන්ති. ඒ කියන්නේ දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා දානි වැළඳුවේ පිණ්ඩපාත වැඩදන්නේ. දැන් කුලං කියන කුල කියන වචනේ තේරුම පවුල වගේ අර්ථයක් කියන. පවුල් කරා ස්වාමීන් වහන්සේලා ඒ කාලේ පිණ්ඩපාතේ වැඩියා. ඒතකොට එහෙන් පිණ්ඩපාතේ වඩිද්දී තමන්ගේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වඩිද්දී තමන්ගේ ජීවිතවලට මේ රැස් වෙන මේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩිද්දී රැස් වෙන පින ගැන තමයි මේ කියන්නේ යන්නේ. එතකොට මේකෙදී වර්තමානයේ අපි ගොඩක් කරාට ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින ප්‍රමාණය ගොඩක් කරාට අඩු වුණාට අපිට දැන් අපි පුණ්‍ය භූමියකට ගියොත්, අපිට විහාරස්ථානයකට ගියොත්, අසපුවකට ගියොත්, පන්සලකට ගියොත් අපිට ස්වාමීන් වහන්සේලා දැක ගන්න ලැබෙනවා. ඒ විදිහට දැක ගන්න ලැබෙද්දී සිද්ධ වෙන කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තත්ත මනුස්සා පංචහිතානේහි බහුම් පුඤ්ඤම් පසවන්ති. අන්න ඒ වෙලාවට මේ මිනිස්සුන්ට තැන් 5කදී පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා. කාරණා 5කින් පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා. පළවෙනි කාරණේ තමයි යස්මින් භික්ඛවේ සමේ සීලවන්තේ පබ්බජිතේ කුලං උපසංකමන්තේ මනුස්සා ජිත්වා චිත්තානි පසාදෙන්ති. යම් වෙලාවක ස්වාමීන් වහන්සේලා දකින්න ලැබෙද්දී දැක ගන්න ලැබෙද්දී එයාගේ සිතේ පැහැදීමක් හට ගන්නවා. චිත්ත ප්‍රසාදයක් හට ගන්නවා. දැන් මේක හරියටම කරගන්න පුළුවන් කෙනෙක් තුළ හොඳට සංඝගුණ ගැන අවබෝධයක් තියෙනවා. කෙනෙක් හොඳට සංඝගුණ දන්නවනම්, සංඝයා ගුණ වශයෙන් හඳුනාගෙන තියෙනවා නම් අන්න එයාගේ ජීවිතේට මේ කාරණයෙන් ගොඩාක් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට අවකාශ සැලසෙනවා.
ඉතින් අපි සංඝගණ චුට්ටක් අපි සිහි කරගෙනමු. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ දුකින් මිදීම පිණිස, දුකින් එතර වීම පිණිස, සංසාර දුකින් එතරට වැඩම කිරීම පිණිස පිළිපන් පිරිසක්. ඒ ශ්‍රාවක සංඝරත්නයේ මුදුනින්ම වැඩ සිටින්නේ ඒ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් මූලයන් දුරින්ම දුරු කරලා කුසල මූලයන් උපදවාගෙන ඒ කුසලයේ තුල පිහිටලා ඒ දුකින් මිදෙන්න වෙහෙස දරණ එක ප්‍රතිපදාවෙම මෙහෙතලා අරහත් ඵලයටපත් වෙලා දුකින් මිදුණු උත්තමයෝ. ඉතින් අවශේෂ සංඝරත්නය ඒ දුකින් මිදෙන්න තමයි පිළිපදලා ඉන්නේ. ඒකට තමයි වෙහෙසෙන්නේ. ඉතින් ඒ විදිහට වෙහෙසෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයට අපි කියන සුපටිපන්නයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට උජ්ජුපටිපන්න කියලා කියනවා. ඒ කියන්නේ ඍජු මාර්ගයේ ප්‍රතිපිලිපන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතේ ඍජුයි. ඍජු විදිහට තමයි උන්වහන්සේලාගේ ජීවිතේ ගත වෙන්නේ. ඒ වගේම උන්වහන්සේලා පිළිපදින ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ප්‍රතිපදාව, ඒ ප්‍රතිපදාව තුල තියෙන්නේ ඍජු භාවයක්. දැන් අපි ගත්තොත් යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නේ නැතුව අපි කියමු පින්දහම් පුරනවා කියලා. ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා, වෙහෙස දරනවා, ගුණධර්ම දියුණු කරනවා. එයා හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව තමයි මේ දේවල් කරන්නේ. එතකොට ඒ කෙනා අර කරපු පිනින් සමහරට අපි කියමු දෙවියන් අතර ගියා කියලා. හැබැයි මේ දෙවියන් අතර ගියාට එයාට ඒ කෙනා දෙවියන් අතර ගිහලා ආපහු හැරිලා මනුස්ස ලෝකේ යන්න වෙනවා. සමහරට සතර අපායෙත් යන්න වෙනවා. දැන් වක්‍ර ගමනක කෙනෙක් යනවා නම් අපි කියමු රවුමක කෙනෙක් දුවනවා කියලා. එකම තැනට ආපහු වෙන්න වෙනවනේ. ඒ වගේ තමයි ඍජු නොවන මාර්ගයක් පුරුදු කරන කෙනාට ඒ මාර්ගය සමහරට එයා පින් කරලා සුගතිය යනවා. ඊට පස්සේ පව් කරලා දුගතිය යනවා. ආයි පින් කරලා සුගතිය යනවා, ආයි දුගතිය යනවා. ඕක කැරකි යනවා මිසක් එයාට හොයාගන්න බෑ මේකින් කොහොමද අපි ගැලවෙන්නේ කියලා. එයාට ආයෙමත් මනුස්ස ලෝකේ යනවා. ආයෙමත් තිරිසන් ලෝකේ යනවා. ආයෙමත් ප්‍රේත ලෝකේ යනවා. එයාගේ ජීවිතය ගත වෙන්නේ ඔන්න ඔය විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන ඍජු ප්‍රතිපදාව පුරුදු කරන කෙනා ඔන්න යම් කිසි විදිහකට මේ ප්‍රතිපදාව තුළ ඉදිරි ගමන ගිහලා සෝතාපන්න ඵලයටපත් වුණොත් එයා කවදාවත් ආවා පෘථග්ජන භූමියට කැරකිලා වැටෙන්නේ නැහැ. ඒ මාර්ගය ඍජුයි. කෙලින් පාරක ආපහු හැරිලා ආපහු වෙන්නේ නැහනේ. එවිල්ලක් නැහනේ. ආය සෝතාපන්න ඵලෙ ඉක්මවා ගිහලා ආයි සකදාගාම ඵලයටපත් වුණොත් ආයි පෘථග්ජන භූමියටවත් ආයි සෝතාපන්න ඵලයටවත් ආයි පස්සට එන්නේ නැහැ. අනාගාමී වුණොත් ආයි පස්සට එන්නේ නැහැ. අරිහත් ඵලයටපත් වුණොත් ආයි පහළට එීමක් නෑ. ඒ ජීවිතේ පිරිනොම් පානවා. එතකොට ඒ වගේ ප්‍රතිපදාවක පිළිපන් නිසා ඒ මහා සංඝරත්නයට කියනවා උජ්ජුපටිපන්නයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට කියනවා ඥායපටිපන්නයි කියලා. ඒ කියන්නේ ප්‍රඥාව උපදවා ගැනීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධ ඥානය උපදවා ගැනීම පිණිස පිළිපන් පිරිසක්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ රහතන් වහන්සේලා පෙරටු කරගෙන අවශේෂ මහා සංඝරත්නය පිළිපදින්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාව. ඒ නිසා උන්වහන්සේලාට කියනවා ඥායපටිපන්නයි කියලා. ඒ උත්තමයන් වහන්සේලා අන් අයටත් මේ ධර්මයෙන් පිළිසරණ ලබා ගැනීම පිණිස යහපත පිණිස පිළිපදිනවා. ධර්මයේ කියලා දීලා ඒ ධර්මයෙන් උපකාර කරලා පින් කරගන්නේ මෙහෙමයි, කුසල් වඩන්නේ මෙහෙමයි කියලා දීලා අන් අයට සිත සලසන නිසා ඒ ශ්‍රාවක සංඝරත්නයට කියනවා සාමීචි පටිපන්නයි කියලා. ඉතින් ඒ වගේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය පුද්ගල වශයෙන් ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා. දැන් අපි දන්නවනේ මාර්ගඵල ගත්තොත් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා 4ක් තියෙනවා. ඒතර මේ සෝතාපන්න ඵලය උපදවා ගැනීම පිණිස, ඵලයටපත් වීම පිණිස වෙහෙසෙන, ඒකට මහන්සි ගන්න
ස්වාමීන් වහන්සේලාට කියනවා සෝතාපන්න ඵලයට ඒ සාක්ෂාත් කරන වෙහෙසෙන ස්වාමීන් වහන්සේලා. ඒකට පිළිපදින ස්වාමීන් වහන්සේලා. ඊට සෝතාපන්න ඵලයටපත් වූ උතුමන් වහන්සේලා, සකදාගාමී මාර්ගයේ පිළිපන්න උතුමන් වහන්සේලා, සකදාගාමී ඵලයටපත් වූ උතුමන් වහන්සේලා, අනාගාමී ඵලයට පිළිපන්න උතුමන් වහන්සේලා, අනාගාමී ඵලයටපත් වූ උතුමන් වහන්සේලා, අරිහත් මාර්ගයට පිළිපන්න උතුමන් වහන්සේලා, අරිහත් ඵලයටපත් වූ රහතන් වහන්සේලා වශයෙන් පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. අපිට මේක යුගල කළොත් කියන්නේ සෝතාපන්න ඵලයට පිළිපන් ශ්‍රාවකයා සහ සෝතාපන්න ඵලයටපත් වූ ශ්‍රාවකයා කියලා පිළිපන්නොත් එක යුගලයක්. ඔය විදිහට සකදාගාමී මාර්ගයේ පිළිපන් ශ්‍රාවකයා, සකදාගාමී ඵලයට පිළිපන් ශ්‍රාවකයා වශයෙන් යුගල වශයෙන් ගත්තොත් යුගල වශයෙන් 4 දෙනෙක් 4 නමක් බුද්ධ ශාසනය තුළ ශ්‍රාවක සංඝරත්නය තුළ වැඩ සිටිනවා. බුද්ධ ශාසනයකින් පරිපාහිරව මේක එකදු පුද්ගලයෙක්වත් නැහැ. එකම යුගලයක් හෝ එකම පුද්ගලයෙක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තුළමයි මේ උතුම් පිරිස වැඩ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආහුනීය කියන ගුණෙන් යුක්තයි. ඒ කියන්නේ ඕන වෙහෙසක් දරලා මහන්සි වෙලා රටවල් රාජ්‍ය ගානේ ගිහිල්ලා හරි මුදල් හරි හම්බ කරලා ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නේ ලංකාවේ, සමහරට ඉන්නේ පිටරට කෙනෙක් නම් එයා පිටරට ඉඳන් ඇවිල්ලා හරි දන් පැන් පූජා කරන්න, උපස්ථාන කරන්න, දැක බලා සතුටු වෙන, වන්දනා කරගන්න ඒ ස්වාමීන් වහන්සේලා සුදුසුයි. විහෙස මහන්සියලා ගිහිල්ලා දානේ හදාගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි. තම විහෙස මහන්සියලා උපයාසපයාගත්ත මුදල් වියදම් කරලා තම ඒ දානෙටත් විහෙස මහන්සියලා දානේ පූජා කරන්න සුදුසුයි. නිසා ආහුනේයයි. ඒ ශ්‍රාවක සංඝරත්නය ආගන්තුකව නිවසට වැඩියොත් කිව්වම ගෙදර ආගන්තුක දානයක් ලෑස්ති කරලා තියෙනවා. නැත්නම් අඩුම ගානේ Tamanට කන්න කැම ටිකක් ලෑස්ති කරලා තියෙනවා කියලා කියනවා. ඒ කැම ටික හරි ආගන්තුකව ගෙදෙට්ට ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් සිල්වත් ගුණවත් ඒ ස්වාමීන් වහන්සේට පිළිගන්නන්න සුදුසුයි. Taman බඩගින්න ඉඳලා පූජා කරත් ඒ දාණයෙන් කිසිම විදිහක පාඩුවක්, කිසිම විදිහක අයහපතක් එයාගේ ජීවිතයට රැස් වෙන්නේ නැහැ. ඒ වගේ යහපතක් එයාගේ ජීවිතයට රැස් වෙනවා. ඒකට කියනවා පාහුණීය ගුණය කියලා. පින්සලකා කෙනෙක් දන් පැන් පූජා කරලා පින් කරගන්න කැමති නම්, යහපතේ හැසිරලා පින් කරගන්න කැමති නම්, එයාට තියෙන හොඳම තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. අපි කියමු ළමා නිවාස, නැත්නම් වැඩිහිටි නිවාස, අසරණ මිනිසුන්ගේ නිවාස, නැත්නම් ආබාධිත අයගේ නිවාස වලට ගිහලා දාන අපිට පූජා කරන්න පුළුවන්. ඒකිනුත් පිනක් රැස් වෙනවා. හැබැයි ඒවයි ප්‍රමාණාත්මක පිනක් තමයි රැස් වෙන්නේ. හැබැයි මහා සංඝරත්නය කියලා කිව්වම මේ දානේ ඒ සංඝරත්නයේ ගුණ ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමාණ ගුණ කදකින්. දැන් අපි මේ සුපටිපන්න ගාථාවේදී තියෙන විස්තර නෙමෙයි කියන්නේ. ඒ සුපටිපන්න ගාථාවේදී ගුණ 9කට සංක්ෂේප කරලා තිබ්බට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ එහෙම සංක්ෂේප මේ ප්‍රමාණ කළ ගණනකින් කියන්න පුළුවන් එකක් නෙමෙයි, අනන්තයි අප්‍රමාණයි. එතකොට ඒ ශ්‍රාවක සංඝරත්නයේට යම් කිසි කෙනෙක් දන් පැන් පූජා කළා, අපපස්ථාන කළා පිනක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පින ප්‍රමාණ කරන්න බෑ. මහා සාගරයේ ජලය පොල් කට්ටක් වගේ වාජනයක් ගෙනිල්ලා මැල්ල නිම කරන්න බෑ වගේ ඒ සංඝරත්නයේ උදෙසා පුදන දාණයෙන් රැස් වෙන පින මෙච්චරයි මෙපමණයි කියලා කවදාවත් ප්‍රමාණ කරන්න ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මේ ලෝකයේ තියෙන කෙනෙක්ට ගරු බොහොමන් කරන්න තියෙන ශ්‍රේෂ්ඨතම ක්‍රමයක් තමයි මේ ඇඟිලි බැද වන්දනා කරනවා කියන. ඒ කියන්නේ ඇඟිලි එකට එකට තියලා ලං කරලා අපි වන්දනා කරන්නේ. ඔකට කියනවා අංජලිකරණය කියලා. එතකොට මේ අංජලිකරණීය ගුණයෙන් ඒ ඇඟිලි බැඳ වන්දනාමාන කරන්න සුදුසු නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට කියනවා අංජලිකරණීයයි කියලා. ඒ විදිහට වන්දනාමාන කරන්න, ගරු බුහුමන් දක්වන්න, පිදුම් ලබන්න සුදුසුයි. කොච්චරද කියන්නේ? දැන් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ට හරි තාත්තා කෙනෙක්ට හරි අප උපස්ථාන කළගෙන අම්මා තාත්තා කියන්නේ අපි පුංචි කාලේ අපිට කිසි දෙයක් කරගන්න බැරි අවස්ථාවල අපි සමහරට අම්මා නම් අපි කුස්සියේ ඉදිද්දිදම රැකගෙන ආවේ ඒගොල්ලෝනේ. අපේ ජීවිතේ රැකලා දුන්නේ. අපිට අකුරු ශාස්ත්‍රය කියවන ඉස්කෝල වලට ගිහින් දැම්මේ. ඊට පස්සේ ඒ යම් ඇඳුමක් පෙළඳුමක් හරි අඳින්න ඉගැන්නුවේ. ඔය ඔක්කොම කරේ අම්මා තාත්තනේ. ඒ කරපු උපකාරයට කෙලෙහි ගුණ දක්වලා ඉවර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කිව්වොත්
තමන්ගේ උර උඩ දෙකේ අම්මයි තාත්තයි දෙන්නම තියාගෙන වැසිකිලි කැසිකිලි කරන කටයුතු පවා එහෙම එතන තියාගෙන එච්චරට උපස්ථාන කරත් අවුරුදු 100ක් පුරාවට ඒ අම්මා තාත්තා කරපු උපකාරයට ප්‍රත්‍යුපකාර දක්වලා කවදාවත් අවසන් කරන්න ලැබෙන්නේ. හැබැයි යම් කිසි දවසක ඒ කියන්නේ කවදාවත් අම්මා තාත්තගේ වැදුම් ලබන්න පුතෙක් සුදුසු වෙන්නේ නැහැ. හැබැයි මේ පුත්‍ර රත්නය කවදා හරි දවසක බුදුරජාණන් වහන්සේ පනවව දාල බුද්ධ ශාසනය තුල පැවිදි බවට පත් වුණොත් ඒ පැවිදි ශීලය ආරක්ෂා කරන්න පටන් ගත්තොත් සාමණේර සීලය හරි උපසම්පදා සීලය හරි ආරක්ෂා කරන්න පටන් ගත්තොත් එයාගේ ජීවිතයට රැස් වෙන එයාගේ ජීවිතේ කොච්චර ඉහළකට යනවද කියන්නේ සංඝයාගේ ගුණ කොච්චර ඉහළ මට්ටමක තියනවද කියන්නේ ඒ අම්මගේ තාත්තගෙන් වුණත් වැදුම් ලබන්න සුදුසුයි. ඒ අම්මගේ තාත්තගේ වැදුම පවා ඉවසන්න සුදුසුයි. එච්චර ශ්‍රේෂ්ඨත්වයක් මේ සංගරවන තුළ සේනවා. ඉතින් මේ සංඝ රුවන කියන්නේ ලෝකයේ ඉන්න ලොවට උතුම් පින්කෙත. අනුත්තර වූ පින්කෙත. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස ලෝකයේ තියෙන අනුත්තරම් පින්කෙත. දැන් යම් කෙනෙක්ට හොඳ වගාවක් කරලා ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් නැත්තම් ওই මැටි තියෙන වලකටද ගිහිල්ලා දාලා නිකන් පස් ගොඩකට ගිහිල්ලා කබක් පස් ගොඩකට ගිහිල්ලා ඒක රෝපණය කරාට හොඳ ප්‍රතිඵලයක් ලබන්න බෑනේ. එයාට හොඳ ප්‍රතිඵලයක් ලබන්න නම් එයා මොකද කරන්න ඕනේ? එයා ඒක රෝපණය කරන හොඳ සාරවත් පොළවකනේ. සාරවත් පොළොවක් පසක් තියෙන පොළොවක රෝපණය කරන්න ඕනේ. කුඹරක රෝපණය කරන්න ඕනේ. ඒ වගේ සාරවත් පසක් තියෙන කුඹරක් තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ. ඒ ශ්‍රාවක සංඝරත්නය තුලට ගිහිලා වන්දනා කරත් ගරු බුහුමන් දැක්වත් දැන් මේ දේශනාව තුළද කියවෙන්නේම මේ පින පිරෙන හැටි. මේ දේශනාව ශ්‍රවණය කරද්දී තේරෙයි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියන්නේ අනුත්තර උත්තරීතරම පින්කිතක් කියලා. ඉතින් අපි මේ දේශනාව ශ්‍රවණය කරමු. ඊටු ටිකක් දැන් අපි කියමු මේ විදිහට අපි කිසි කෙනෙක් ගුණ දරාගෙන ඉන්නව නම් ජීවිතේ. ගුණ මතකේ දරාගෙන ඉන්නවා නම් එයාගේ ජීවිතේට රැස්සෙන පින මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. එතකොට එයාට ඇත්තටම ධර්මානුකූල අවබෝධයකින් යුතුව එයාගේ ජීවිතේට පින වපුර ගන්න පුළුවන්. ගුණ සිහි කළ හිත චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් අපි කියමුකෝ යාට එහෙම සංඝ ගුණ වශයෙන් යාට දරාගෙන නැහැ කියලා. ඉතින් යා දරා ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි එයාට හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දැන් මේ අනේ මේ තරුණ කාලේ සමහරලාට මැදි වයස වෙන පුළුවන් වයසට ගිහිල්ලා බලනවා. මේ මොන වුණත් මේ උත්තරමයේ වයසට ගිහිල්ලා හරි නැත්තම් තරුණ කාලේ හරි කොහොම හරි මේ පැවිදි උනේ මේ කාමයන් අතහැරලන්නේ. දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ ජීවිතේ තණ්හාව නිසා ආසාව නිසා ප්‍රමාදයන් තුනක් තියෙනවා. පළවෙනි ප්‍රමාදය තමයි එයායි පංචකාම සම්පත්තින් උපදවා ගන්න වෙහෙසිනවා. ඒකට එයාට මහන්සි ගන්න වෙනවා. ඒ විදිහට මහන්සි ගන්න එයාගේ ජීවිතේට ඒ පංචකාම සම්පත්තියෙන් හොයන්න එයාට වෙහෙස ගන්න සිද්ධ වෙන නිසා ඒකට එයා ප්‍රමාද වෙනවා. එයාට එතනින් ඒ නිසා ධර්මයේ හැසිරෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ පංචකාම සම්පත්තියෙන් හොයාගත්තට පස්සේ ඒව ආරක්ෂා කරන්න එයාට වෙහෙසෙන්න වෙනවා. ඒකට එයාට මහන්සි වෙන්න වෙනවා. ඒකිනුත් එයා ප්‍රමාදයටපත් වෙනවා. ඊට පස්සේ හම්බ කරගත්තේ වෙයි ඉතින් නිකන් ඔහෙ තියලා හරියන්නේ නැහැ නේ. ඒක පරිභෝග කරන්න ඕනේ. මේ පංචභෝග සම්පත් පරිභෝග කරන්න ගිහිල්ලත් එයා ප්‍රමාදයටපත් වෙනවා. මේ වගේ ප්‍රමාදයකින් වාසය කරන ගිහි ජීවිතය අතහැරලා මේ පංචකාමයන් අතහැරලා මේ සසරින් ඈතර වෙන්න ඕනේ දුකින් මිදෙන්න ඕනේ කියලා ගුණධර්ම දිනු කරන්න මේ පැවිදි වෙලානේ කියලා යම්කිසි කෙනෙක් ගැන ඒ සිල්වත් ස්වාමීන් වහන්සේලා ගැන ගුණවත් ස්වාමීන් වහන්සේලා ගැන හිතේ චිත්ත ප්‍රසාදයක් යම් කෙනෙක්ගේ සිතේ හටගත්තොත් ඒ පැහැදීමට පවා පිනක් උපදවා දෙන්න පුළුවන්. අඩුම ගානේ අපි කියමුකෝ අපි දැන් පරම්පරාවෙන් බෞද්ධනේ. පරම්පරා බෞද්ධකමට හරි හිතේ පැහැදීමක් හටගත්තොත් ඒ පැහැදීම පවා අපේ ජීවිතයට යහපතක් උදා කරලා දෙන්න සමත් වෙනවා. පිනක් උපදවලා දෙන්න සමත් වෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක කොයි වගේ පිනක්ද? සග්ග සංවත්තනිකම් භික්කවේ තංකුලං තස්මින් සමේ පටිපදම් පටිපන්නං හෝති. ඒ ස්වර්ගයේ උපදීම පිණිස ඒ ප්‍රතිපදාව යෙදුණා වෙනවා කියනවා.
අර සිතේ පැහැදීමක් ඒ සංගරුවන කෙරේ ඒ ස්වාමීන් පිළිලත් ගුණවත් ස්වාමීන් වහන්සේ කෙරේ හිතේ හටගත්ත පැහැදීම පමණක්ම සුගතියේ ඉපදෙන්න දෙවියන් අතර ඉපදෙන්න හේතු භූත වෙනවා හේතු සාධක වෙනවා. දැන් අපි ඕන කෙනෙක් මරුණාම කියනවනේ ස්වර්ගස්ත වුණා කියලා. හැබැයි ස්වර්ගස්ත වෙනවා කියන එක ඒ කියන තරම් එහෙම ලේසි වැඩක් නෙමෙයි. ස්වර්ගස්ත වෙනවා කියන්නේ සුගතියට ගියා කියන එකනේ. ඉතින් මැරෙන කට්ටිය නැත්නම් දෙවියන් අතරට ගියා සුගතියට ගියා කියන එකනේ ඔකේ අර්ථය. මේ මැරෙන අයගෙන් මහ පොළොව වගේ පිරිසක් යන්නේ සතර අපාය නියපොතර ගත්ත පස් ටිකක් වගේ බොහෝම සුළු පිරිසකට තමයි සුගතිය උපදින්න ලැබෙන්නේ. නැත්නම් හරියටම කියනවා නම් ස්වර්ගස්ත වෙන්න ලැබෙන්නේ ඔය වගේ සුළු පිරිසකට හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඒ වගේ සුළු පිරිසකට ලැබෙන ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන් යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන දැකලා සිහි කළා. ඒ සංගරුවන දැකලා හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තොත් ඒතරම් පිනක් රැස් වෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ගුණ සිහි කළා දෙවියන් අතර යනවා කියන කාරණේ කොච්චර සුළු දෙයක්ද? අතීතයේ වෙච්ච සිදුවීමක් තියෙනවා අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ ඉඳලා තියෙනවා මේ දැන් ගොවිතැන්න ගොඩක් කිරුනේ. ගොවිතැන් කරද්දී ඉතින් හරක් ගෙන්නේ ගොනුන් බදලා ඊට පස්සේ කමත සීසාලා කුඹුරු මඩ කරලා ඔක්කොටම හරක්නේ ගත්තේ. ඒතර මේ කූඩල් සමහරලාට හරක් කුඹුරු කෙතේ කටයුතු කරද්දී වැඩ ගනිද්දුන්ගේ උන්ගේ කකුල් වල කූඩල් එල්ලෙනවා දිය කූඩල්. උන්ට ගැලවෙන්න විදිහක් නැහැ. උන් ඒකම එල්ලේ වැඩ කරන්න උන්ට ගැලව ගන්න විදිහක් නැහැ. ගැලව ගන්න අඩුම ගානේ අතක්කින් පයින් ගලව ගන්නත් බෑ. කටින් හරි ගලව ගන්න හැදුවොත් මේ කෝටු පාර කන්න වෙනවා. අර වැඩ කරන මිනිස්සු ගහ වැඩ කරනවා. ඉතින් අර මඩින් ගොඩට ආවොත් තමයි අර කූඩලට ගැලවෙන්නේ. ගොඩට එන්න උන්ට ලොකු උමනාවක් තියෙනවා. නමුත් එන්න විදිහක් නැහැ. වෙහෙසක් කියලා විවේකයක් ගන්න විදිහක් නැහැ. කෝටු පාරක ගහ වැඩ කරනවා. සතර අපායේ ඉපදුනාට පස්සේ ඉතින් තියෙන දුකනේ තිරසන් අපායනක. ඉතින් මේ දුකකටපත් වුණාට දැන් විවේක ඕනේ. දැන් අපිට මහන්සි එහෙම කියන්න බෑ හරකට. හරක වැඩ කරන්න ඕනේ. ඒතර මෙහෙම හරක් ලොකු රාශියක් තිබුණු තැනක මෙහෙම වැඩ කරද්දී ඒ පැත්තේ හිටිය පුස්සදේව කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ වෙනකොට මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි මගබරලාභී ශ්‍රාවකයන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ හොඳට මෛත්‍රී භාවනාව දිනු කරලා තිබුණේ. මෛත්‍රී ධ්‍යාන වඩන මෛත්‍රී දිනු කරපු සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් තියෙනවනේ අන්නයිගේ සිත් පහදිනවනේ යාගෙන. ඉතින් උන්වහන්සේ ගැනත් ඒ පිරිස අතර ලොකු චිත්ත ප්‍රසාදයක් තිබුණා. ඒ චිත්ත ප්‍රසාදය කොච්චරද කියන්නේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු ඔක්කොම වගේ එතනට එකතු වෙනවා. උන්වහන්සේට පූජා කරගන්න දෙයක් තිබුණා. සමහරට සම්බන්ත කණ්ඩ තියෙන දේ හරි පූජා කරගන්නවා. පූජා කරගන්න තිබ්බේ නැත්නම් ගිහිල්ලා අඩුම ගානේ වන්දනා හරි කරගන්නවා. චුට්ටස් පිළිසඳර කතා බහ හරි කියන දහම් කරුණක් හරි අහගන්නවා. ඒ වගේ ඒ වෙලාවට අර හරක් ටික ලිහලා මේගොල්ලෝ අර ස්වාමීන් වහන්සේ ළඟට යනවා. දැන් මේකෙන් හරක් ටිකට ලොකු සතුටක් ආවා. මේ හරක්ට පුංචි හරි විවේකයක් ලැබෙන්නේ අර ස්වාමීන් වහන්සේ වඩිනකොට. එතකොට මේ හරක් ටිකට අර මේ ස්වාමීන් වහන්සේ ඈතින් වඩිනකොට මේ සූර්ය පාට ඈතින් පේනකොට ඒ හරක්ගේ හිතේ සතුටක් ඇති වුණා ඒ ස්වාමීන් වහන්සේ ගැන. ගුණ වශයෙන් දන්නේ කාමෙන් අතර බුවක් මුකුත් දන්නේ. හැබැයි හිතේ පැහැදීමක් හටගත පැහැදුනේ සිල්වත් ගුණවත් මෛත්‍රී ආදී ධාන වඩන ගුණ ධර්ම දියුණු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන. ඒ චිත්ත ප්‍රසාදය කොච්චර බලවත් වුණාද කියන්නේ කාලානුරූපව ඉතින් අපි කාටත් මැරෙන්න වෙනවනේ. ඒ ගොන්නුන්ටත් මැරෙන්න උනා. ඒ මැරිච්ච ගොන්නුන්ගේ 500ක් දෙනා දෙවියන් අතර ගිහිල්ලා ඉපදලා තියෙන තාවතින්ස දිව්‍ය ලෝකේ. කොච්චර බලවත්ද මේ ගුණ වශයෙන් දැනගෙනත් නෙමෙයි. නිකං හිතට ආපු චිත්ත ප්‍රසාදයට මේ වගේ විපාක ඇති කරලා දෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දෙවෙනි කාරණේක තමයි පළවෙනි කාරණේ චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීමෙන්ම ජීවිතයට රැස් වෙන පින. දෙවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්සා පච්චුට්ඨෙන්ති. පච්චුට්ඨෙන්ති කියන්නේ මේ ගෞරවය පිණිස ආසනින් නැගිටිනවා. දැන් ස්වාමීන් වහන්සේලා වඩිනවා දකින්නකොට එයා ආසනින් නැගිටලා ගරු බුහුමන් දක්වනවා. වාඩිලා නම් හිටියේ. අභිවාදින්ති.
ළඟට ගිහිල්ලා මනාකොට වන්දනා කරනවා, සකසා වන්දනා කරනවා. ඒ කියන්නේ එයාට පසක පිහිටවල වන්දනා කරන්න පුළුවන් නම් එයා පසක පිහිටවල වන්දනා කරනවා. ඉතින් අසනීපයක් වගේ තියෙනවා අඩුම ගන්න එයාට පුළුවන් විදිහට වන්දනා කරගන්නවා. ඒ විදිහට වන්දනා කරනවා. ඊට පස්සේ ආසනන් දෙන්ති. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට පුළුවන් නම් වැඩහින්න පුටුවක් පවරනවා. ආසනයක් දෙනවා. මේ විදිහට කරාම ඒක කොච්චර අපේ සංස්කෘතියේ අපේ මිනිස්සු අතර තිබ්බද කියන්නේ. මේ ගරු බුහුමන් කිරීමනේ තියෙන්නේ. සංඝ රත්නය දැකලා ගරු බුහුමන් කරනවා. දැන් ඒ කාලේ මිනිස්සු ගමනක් යද්දී ඇහැල ගහක මල් පිපිලා තිබ්බොත් දැන් කහ පාට සිවුරු පාට කිට්ටුයිනේ. තිබ්බහම මේ මිනිස්සුන්ට මතක් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. එතන දන නමල වන්දනා කරලා තියෙනවා. එතන සංගරුවන නැවති වුණාට සංගරුවන සිහි කරපු වන්දනාවෙන් පින රැස් වෙනවා. ඊට පස්සේ දැන් අපි වර්තමාන වුණත් තියෙනවා සමහර වෙලාවට ගුණවත් අය සමහරවිට ගමනක් යද්දී බස් එකේ යන්නේ. ඒතකොට බස් එකේ සීට් එකෙන් නැගිටිනවා චෛත්‍ය බෝධියක් දැක්කොත්. ඊට පස්සේ එහෙම නැත්නම් වාහනයක යන්නේ සමහර කෙනෙක් වාහනේ නතර කරලා ඒ චෛත්‍යයන් බෝධිනහසට ගරු බුහුමන් දක්කලා යනවා. ඊට පස්සේ ඒ විදිහට අපි වන්දනාමාන කළ ගරු බුහුමන් දක්වනවානේ. ඊට පස්සේ දැන් අපි ගත්තොත් බස් එකක ගමනක් යද්දී අපි සමහරලාට කැමති නැහැ ඉස්සරහා සීට් එකේ යන්නනේ. ඒ ස්වාමීන් වහන්සේ නමකට දැන් රෙඩියොත් සීට් එකක් දෙන්න ඕනේ කියලා. හැබැයි මේ විදිහට ගුණ වශයෙන් දන්නවනම් මේ වගේ යහපතක් අපේ ජීවිතේට රැස් කරනවා කියලා දන්නවනම් කැමති වෙන්නම ඉස්සරහා සීට් එකේ යන්න. හදිස්සිය හරි ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් ආසනයක් දෙන්න ලැබුණොත් මගේ ජීවිතේට මේ වගේ පිනක් රැස් වෙනවානේ කියලා එයාට වැටහීමක් ආවා. අන්න එයාට එපමණකින් මෙයාගේ ජීවිතේට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එයාට වෙන කාරණේ තමයි ඒ විදිහට ගරු බුහුමන් දක්වද්දී ආසනෙන් නැගිටලා වන්දනා කරලා නැත්තම් මේ වාඩි වෙන ආසනයක් පනවලා එයාගේ ජීවිතේට පිනක් උපදවා දෙනකොට එයාගේ ජීවිතේ රැස් වෙන උච්චා කුලීන සංවත්තනික. උසස් කුලේ ඉපදීම පිණිස එයාගේ ජීවිතේට පිනක් රැස් වෙනවා. උසස් කුලේ ඉපදෙන දැන් අපි ගත්තොත් උසස් කියලා දැන් කුල ભેද සාමාන්‍ය ලොකුවට මේ කාලේ නැහැනේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නම් තිබ්බ බ්‍රාහ්මණ කුලේ, ක්ෂත්‍රීය කුලේ, වෛශ්‍ය කුලේ, ශුද්‍ර කුලේ කියලා. ඒතර පහත් කුලයක ඉපදුනොත් ඒක නා ජීවිතේ කාලෙම විඳවන්න ඕනේ. ගොඩාක් පහත් කර දැන් මේ උසස් කුලයේ කෙනෙක් ඇදී කානුවට බහින්න ඕනේ. ඒතර උසස් කුලයේ කෙනාට බොහොම ගරු සැලකිලි සම්මාන තිබුණා. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් වර්තමානයේ කුල ભેදයක් කියලා කන්නේ නෑනේ. එතකොට ඒක අදාළ වෙන්නේ නෑනේ කියලා. කුල ભેදේ කියන වචනයෙන් නැති වුණාට ලෝකේ උසස්යයි සම්මත පිරිස් පහත්යයි සම්මත පිරිස් උක නැද්ද? මිනිස්සුන්ව සමහර කොටස පහත් කොට සලකන්නේ නැද්ද? සමහර කොටසක් උසස් කොට ඒගොල්ලන්ට පුද සත්කාර කරනවා ගරු බුහුමන් දක්වනවා. ඒගොල්ලෝ වැඩක් කරගන්න ගියාම එතන කරගන්න පහසුයි. එහෙම කන්නේ නැද්ද ලෝකේ? තියෙනවා. එහෙනම් කුල ભેදේ කියන වචනෙන් නැති වුණාට සමාජයේ උසස් පහත් ભેදේ සමාජය තුළ තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක කර්මානුරූප වෙන්නේ. ඒක අඩු වැඩි කරගන්න අපි හිතලා ධර්මානුකූලව හිතලා මේක තීරමක් නැහැ කියලා ඒක අතහරින්න එක වෙනම එකක්. හැබැයි ඒක එහෙම කරලා අපි එතකොට කෙනෙක්ව පහත් කරලා සලකන එක හොඳ නැහැ. උපතකින් මනින්න හොඳ නැහැ. එහෙම හිතන්න පුළුවන්. ඒක තමන්ගේ ගුණයක්. හැබැයි මේ ලෝකේ එහෙම එකක් තියෙනවා. ඒ පහත්යයි සම්මත තැන්වල ඉපදෙනවා අන් අයට පුදිය යුත්තන්ට පුදපු නැති අය. ගරු බුහුමන් කළ යුතු යුතුමන්ට ගරු බුහුමන් නොකරපු අයට ඕක තමයි වෙන්නේ. එයාලට ඒ තැන්වල ගිහිල්ලා උපදින්න වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ගරු බුහුමන් කළ යුතු උතුමන්ට නිසි ලෙස ගරු බුහුමන් කළාද පුද සත්කාර කළාද දැන් මේ මහා සංඝරත්නයට උනස්මින් නැගිටලා ආසන පනවලා වන්දනා කරලා පින් කරන කෙනා ඉපදෙන ජීවිතයේ උසස් තැන්වල ඉපදිනවා. දෙවියන් අතර ඉපදුනොත් අර නිකන් අර ගාන්ධර්ව දෙවියන් අතර නැතුව උසස්යයි සම්මත මහේශාක්‍ය බලවත් දෙවිවරුන් අතර ඉපදිනවා. ඒක තමයි දෙවෙනි ආනිසංසය. සංගරුවන ඒක තමයි අනුත්තර වූ පින්කත කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි ආනිසංසයකුත් එයා ඒ පින්නත් සංගරුවන දැකලා ඒ ස්වාමීන් වහන්සේලා දැකලා එයාගේ සිතේ
මනුස්සා මච්චේර මලම් පටිවිනෝදෙන්ති. මච්චේර මල කියන්නේ මේ මසුරු මල. මසුරු මල කියන්නේ තමන්ගේ හිතේ තියෙනනේ ආසාවක් මේ. තමන්ගේ සැප සම්පත් අනිත් අය භුක්ති විඳිනවට අකමැත්තක් අපේ සිතේ තියෙනවා. අපිට තියෙන සැප සම්පත් අනිත් අයට අපි දෙන්න කැමති නැහැ. ඒක අපි ළඟ තියාගෙන තමයි ආස. ඕකට කියනවා මසුරු මල කියලා. කොහොම එකක් අපිට තියෙන අපේ ජීවිත තුළ සැඟවිලා තියෙනවා. ඔය තමන් සතු දේ අන් අයට දීමට තියෙන අකමැත්ත මසුරු මල සංගරුවන දකිද්දි පින්න ස්වාමීන් වහන්සේලා දකිද්දි යම් තාක් දුරකට හෝ අපේ හිතෙන් අඩු වෙනවා. ඒ කොහොමද? දැන් අපි ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා දැක්කහම අපිට හිතෙන මොනවා හරි ටිකක් පූජා කරගන්න නැත්තම්, දානි ඩෙංගිත් පූජා කරගන්න නැත්තම්, එහෙම නැත්තම් මොනවා හරි පිළිකරක් හරි පූජා කරගන්න නැත්තම්, අපි ළඟ තියෙන අපි අමාරුවෙන් හරි හම්බ කරගත වස්තුව ඒ සංගරුවන උදෙසා පූජා කරලා Taman අන් අය පරිභෝග කරනවා දකින්න, ස්වාමීන් වහන්සේලා පරිභෝග කරනවා දකින්න ආසයි. ඔය විදිහට එයාගේ හිතේ පැහැදීමක් ඇති වෙනකොට එයාගේ ජීවිතේ පිනක් රැස් වෙනවා. කොටින්ම කියනවා නම් දැන් අපේ ගෙවල් වල ගෙදර දැන් අලුතෙන් පළදාවක් හට ගන්නවා. අපි කියමු කෙහෙල් කැනක් යෙදෙනවා. කෙහෙල් කැනක් හටගෙන එනවා. නැත්තම් අබ ගෙඩි හැදෙන්න ගන්නවා. නැත්තම් වෙන මොකක් හරි පළතුරක් හරි මොකක් හරි එහෙම හැදෙනවා. හැදෙන්න පටන් ගන්නකොට මෙයාට හිතෙනවා අනේ මේක ගෙඩිය හැදුනොත් මේකේ පළවෙනි කොටස ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා සංගරුවනට ගිහිල්ලා පූජා කරන්න ඕනේ. පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට දානෙට පූජා කරන්න ඕනේ. දානෙට සංඝයාට පූජා කරන්න ඕනේ කියලා සිතක් හට ගන්නවා. සිතක් හටගත්තට එයාගේ සමහරලාට යට පින සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. සමහරලාට ඒ කෙසෙල් කන හැදලා ඉදිලා ඉවර වෙන කලින් සමහරට මඳුර ඇවිල්ලා කනවා. නැත්තම් මොකක් හරි අනුතරක් කරලා ඉඩක් හැදලා ගෙඩි ටික විනාශ වෙනවා. මොකක් හරි වෙලා ඒක පූජා කරගන්න බැරි වෙනවා. හැබැයි අර චේතනාවක් පහල කරානේ අපි මේක පූජා කරගන්න ඕනේ කියලා. සංඝ රත්නයට පූජා කරගන්න ඕනේ කියලා චේතනාවක් පහල කර පමණකින් ඒ ජයනාගේ ජීවිතේට පිනක් රැස් වෙන මොකක් පිණිසද? මහේසක්ක සංවත්තනිකම්. මහේශාක්‍ය වෙලා ඉපදීම පිණිස. මහේශාක්‍ය කියලා කියන්නේ මේ පිරිවර සම්පත් ඇති, සමාජ පිළිගැනීම ඇති, අර ඕන දෙයක් වැඩක් කරගන්න ගියාම කට්ටිය යාගාවට ඕන තරම් රොත් කරගන්න පුළුවන්කම තියෙන කෙනෙක් බවට එයාපත් වෙනවා. සමාජයේ පිළිගත් වැඩක් කරන්න ගියාම ඕන තරම් කට්ටිය ඒ කියන්නේ එයා දැන් ඔන්න දානයක් හරි මොකක් කර පින්කමක් ලෑස්ති කරගන්නවා. ලෑස්ති කරගෙන මේ පින්කම කරන්න ලෑස්ති වෙනකොට කාට හරි කට්ටියට එන්න කිව්වොත් ආ මේ පින්කමට එන්න කියලා පොඩ්ඩයි පණිවිඩය යවන්න තියෙන්නේ. කට්ටිය පිරිලා මෙයාට උදව් කරන්න ඉන්නවා. පිනක් කරගන්න උනත් හරි පහසුයි. මෙයාට වැඩිපුර මහන්සි වෙන්න දෙයක් නැහැ. මොකක් හරි කටයුත්තක් කරන්න ගියොත් එයාගේ ජීවිතේ එයාට එහෙම පිරිස රැස් වෙනවා. දැන් හදිස්සියට සමහර කෙනාට එයා ඡන්දෙ ඉල්ලුවොත් ඡන්දෙපව එයා දිනනවා. කරන්න දෙයක් නැහැ. සමහරට එයාට ඒක වැඩ කරගන්න ඒක පරිපාලන හැකියාවක් නැහැ. දේශපාලන කියලා නිකන් ඔහේ ඉන්න තියෙන යට මුකුත් කරගන්න බෑ. හැබැයි එයාගේ අතීතයේ කරව පිනක් තියෙනවා. එයා මොකද කරලා තියෙන්නේ? දන් දෙන්න ඕනේ කියලා තමන්ගේ මසුරු සංඝයා ඉදිරියේ දන් දෙන්න ඕනේ කියලා සිතක් පහල කළා. මොනවා හරි දෙයක් පූජා කරන අත්හරින්න ඕනේ කියලා සිතක් පහල කළා. සමහරට දෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්, දෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ සිත පහල කර ගැනීමේ පිණින් තමන්ගේ සම්පත් ඒ සංඝයා උදෙසා අත්හරින්න හිතපු සිතින් එයාට පිරිවර සම්පත් ලැබිලා. එතකොට අපි යාට චෝදනා ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ. ඉතින් එයාගේ පින කොයිද කවදා හරි දවසක එයා සංඝ රත්නය දැකලා එයා සත පහදවාගෙන තියෙනවා මේ දන් පෑන් පූජා කරන්න ඕනේ කියලා. ඕකෙන් තමයි ලැබිලා තින්නේ කියලා. ඕකට තමයි මිනිස්සු මෙච්චර පිරෙන්නේ කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපිට ගැටීමකුත් නැහැ. ඒක ඊර්ෂ්‍යා කළ අපිට වැඩක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්සා යථා සත්‍ති. මේ මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේලා දකිද්දී යථා සත්‍ය කියන්නේ ශක්ති පමණින්. යථා බලං තමන්ට තිබෙන පමණින් සංවිභජන්ති දන් දෙනවා. ඒ කියන්නේ දන් දෙද්දී අපිට දන් දෙන්න පුළුවන් ඉන්නේ අපිට තියෙන පමණින්. අපිට ශක්ති පමණින් අපිට පුළුවන් විදිහට දාන දෙන්න ඕනේ. නැත්තම් අපි කියමු දැන් අපිට සමහර කෙනෙක් ලොකුවට ලස්සනට දාන දෙනවා. නෑ දැන් ඉතින් මේගොල්ලෝ මෙහෙම දාන දුන්නා අපිට මේ දාන දෙන්න බෑනේ කියලා ඒකට ඊර්ෂ්‍යා කළා හරියන්නේ නෑ. ඒක අනුමෝදන් වෙන්න තියෙනවා.
ඒතකොට දැන් තමනුත් දාන දෙන්න ගියාම දැන් අරගොල්ලෝ දාන දුන්නේ මෙහිමයි. මේගොල්ලෝ දාන දුන්නේ මෙහිමයි. එතකොට අපි ඒකට දෙවෙනි වෙන්න හොඳ නැහැ කියලා ඒකට තරගෙට දාන දෙන්න ගියොත් එතන පින නෙවෙයි තියෙන්නේ. එතකොට එතන තරගයක් හදාගෙන ඒක අවශ්‍ය නැහැ. තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ට පුළුවන් උපරිම රසවත් විදිහට තමන්ට පුළුවන් උපරිම විදිහට හොඳට සකසලා තමන්ට තියෙන ශක්තිය වමනෙන් තමන්ට පුළුවන් විදිහට එයා දාන දෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාන දෙනකොට දැන් හරියට අපිට හිතුනේ දැන් අපි කොරෝනා කාලේ ස්වාමීන් වහන්සේලා වැඩේදී දැන් මිනිස්සුන්ට සමහරලාට ඒක තමන්ට කන්ට බොන්නත් දාන දෙය ගන්න අමාරුයි. කෑම කා ගන්නත් අමාරුයි. සල්ලි නැහැ ප්‍රශ්න. මිල මුදල් ඉහළ ගිහිල්ලා. ඒ ඔක්කොම ප්‍රශ්න මැද්දේ මේ මිනිස්සු නිතර හොයලා බලවනේ ස්වාමීන් වහන්සේලාට දානේ තියෙනවද දන්නේ නැහැ. එතකොට දැන් අපිට පුට්ටක් ඒගොල්ලන්ට කෑම අමාරු වෙනකොට කෑම ගන්න අමාරු වෙනකොට මතක් වෙන්නේ දැන් අපිටත් කෑම ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේලාට දානේ හම්බෙනවද දන්නේ නැහැ. සමහරට කෝල් කරලා අහනවා නැත්නම් අසපට ඊළඟ ස්වාමීන් වහන්සේ දානෙට තියනවද කියලා අහනවා. කිව්වහම එතකොට ඒගොල්ලන්ට ඉච්චර කැමැත්තකින් ඉතින් හදිස්සි හරි අඩුපාඩුවක් තියනවා කියලා කිව්වොත් ඒක පුරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට මිනිස්සු දැන් අපේ රටේ වාසනාවකට ඒ දන් දෙන්න මිනිස්සු කැමති නේ. ඒ විදිහට ඒගොල්ලෝ දාන පූජා කරනවා. ඒ පිනෙන් මොකද වෙන්නේ? මහා භෝග සංවත්තනිකං. මේ භෝග සම්පත් ගොඩාක් ලැබෙන ජීවිතයක ධනවත්ව ඉපදිනවා. එයා ධනවත් පොහොසත් තැන්වල ඉපදිනවා. සමාජයේ ධනවත් පොහොසත් වෙනස ලොකුවට තියෙනවනේ. දැන් අපිට හිතා ගන්නවත් බැරි විදියට සමහර කෙවල් දැන් අපි ගත්තොත් සමහර රටවල් වල තියෙන ඉතියෝපියා සෝමාලිය වගේ රටවල මේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. කිට්ටු වෙලා කන්නේ නැතුව මරණයටපත් වෙන මන්ද පෝෂණය. ලෝකේ මැරෙනවනේ. එතකොට ඒ විදිහට විශාල ගණනක් මැරෙනවා. සුළු ප්‍රමාණයක් නෙමෙයි. හැබැයි ඒ ලෝකෙම තවත් තැන්වල ඉන්නවා. ඒ දරුවන්ට කෑම කාලා ඉවර කරන්න බෑ. කොටියම කියනවනේ කෑම ගැන කවර කතාවද? ඉගෙන ගන්න ඉස්කෝලේට යන හෙලිකොප්ටරෙන්. ඊට පස්සේ සමහරලාට ඒගොල්ලන්ගේ ජීවිතේ දුක කියන වචනේ ඇහෙන්නේ නැති තරමට සැපෙන් පුරවලා. පවභෝග සම්පත් වලින් කිසිම අඩුවක් නැහැ. මොනවද ඕනේ කියන්නේ ඒක ලැබෙනවා ළඟට. සමහර කෙනෙක් උපතින්ම ගොඩාක් පොහොසත් නැහැ. හැබැයි යා ජීවිතේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා පුංචිට ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ව්‍යාපාරයේ දියුණු වෙගෙන යනවා. හිතා ගන්නවත් බැදන් එයාට ව්‍යාපාර දැනුමක් හරි ඒක කරන්න ඕන හැකියාවකින් ගත්තොත් ලොකු දෙයක් නෑ. එයා කරන දේවල් වල ලොකු ව්‍යාපාර දැනුමකින් කරන බව පේන්නේ නෑ. ඒකට දක්ෂතාවයක් පේන්න බවකුත් නෑ. හැබැයි ව්‍යාපාරයේ සාර්ථක වෙනවා හිතා ගන්නවත් බැරි විදිහ. ඒ තමයි යාගේ ජීවිතය අතීතයේ රැස් කළ පින. එයා දන් දීලා තියෙනවා. පින් රැස් වෙන විදිහට දන් දීලා තියෙනවා. ඒ පිනෙන් එයාගේ එතකොට ඒ සංඝරත්නය උදෙසා දානි පූජා කරොත් ඒකෙන් රැස් වෙන පින කොහෙත්ම ගණන් කරලා කියන්න බෑ. මං ඉස්සෙල්ල කිව්වර වතුර භාජනේ වතුර මයින්ඩ් මහමුදි ජලයේ පුංචි භාජනයකින් මයින්ඩ් බෑ වගේ සංගරුවන අරමුණු කරගෙන තුන් හිත පහදවාගෙන දෙන දාණි රැස් වෙන පින මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ විදිහට එයා දානි පූජා කරද්දී මහා භවභෝග සම්පත් ලැබීම පිණිස පිනක් එයාගේ ජීවිතේට රැස් වෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්සා පරිපුච්ඡanti. එයා පෙරලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ දානි ඉවරුණාට පස්සේ දානි පූජා කළා හෝ නැතුව එයා ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ අනේ මේ කුසල් වඩන්නේ කොහොමද? මේ ධර්මයේ දිනු කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොයි වගේ කාරණාද කියලා දෙන්නේ. ඌ අහනවා. පරිපඤ්ඤanti. ඒ කියන්නේ නැවතත් මේ ප්‍රශ්න අහනවා. එයාට විසඳ ගන්න ඕනේ කාරණා. මෙයා අපි මේ සීලය දිනු කරගන්නේ කොහොමද? මේ සමාධිය දිනු කරගන්නේ කොහොමද? ප්‍රශ්න අහනවා. ධම්මං සුනන්ති ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ නිසා යාට මහා පඤ්ඤා සංවත්තනිකම්. යාගේ ජීවිතේ මහා මේ ප්‍රඥාවක් වැඩි වීම පිණිස ප්‍රඥාව ඉපදීම පිණිස පිනක් යාගේ ජීවිතේට රැස් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේත් මේ හේතුඵල ධර්මයෙන් හටගත් දෙයක්. අපි ජීවිතෙන් ජීවිතයට ගෙනෙන ආත්මීය දෙයක් නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා සමහරවිට අපි දැන් මේ හිතන රටාව, කල්පනා කරන රටාව මේ දේවල් අපි ආත්මෙ ජීවිතෙන් ජීවිතයට ගෙනියනවා කියලා. එහෙම නැහැ. මේ ජීවිතේ අපිට තියෙන නුවණ, මේ ජීවිතේ අපිට හිතන්න පතන්න පුළුවන් ජීවිත පින
ඒක මේ ජීවිතෙන් අපි ප්‍රයෝජන අරගෙන ඒකෙන් ආයෙ පිනක් ඉපැද්දුවේ නැත්තම් අපිට ඒක ඊළඟ ජීවිතෙට ගෙනියන්න බෑ. මම අතීතේ සිද්ධ වෙච්ච සිදුවීමක් කියන්න. මට ඒ සිදුවීමේදී ඒක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ගුරුවරයෙක් චූටි දරුවෙක්ට එක පාඨශාලාවක ඉස්කෝලේක මේ දරුවෙක්ට හොඳටම පහර දෙමින් දඩුවම් කරනවා. බයිනවා, වේවැලකින් ගහනවා, දඩුවම් කරනවා. ඒතර මේ ස්වාමීන් වහන්සේ අර ගුරුවරයා ගාවට ගිහිල්ලා අර ගුරුවරයාගෙන් විමසා සිටියා. එයි මේ දරුවට මේ විදිහට ගහන්නේ, තරවටු කරන්නේ, සැර කරන්නේ ඇයි? එතකොට අර ස්වාමීන් වහන්සේ පිළිතුරු මේ අර ගුරුවරයා පිළිතුරු දුන්නා. අනේ ස්වාමීන් වහන්සේ මේ ළමයා හදාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ ළමයා මහ මෝඩයි. නුවණ මාත්‍රයක් නැහැ. පොඩ්ඩක්වත් ඉගෙන ගන්න හැකියාවක් නැහැ. මේ ළමයාගේ වැඩේ කිසි දෙයක් ඉගෙනුවට ඒ දේවල් කිසි දෙයක් ඔළුවේ පිහිටන්නේ නැහැ. හරි මෝඩ ළමයෙක්. ඉතින් මේ ළමයාගේ මේ මෝඩකම නිසා මේ ළමයා හදාගන්න බැරි නිසා මේ මෝඩකමට එපා වෙලා තමයි මේ දරුවට ගැහුවේ කියලා කිව්වා. ඒතකොට ඒ කිට්ටුවම තිබුණා උස පිළිම වහන්සේ නමක්, ලස්සන පිළිම වහන්සේ නමක්. මේ පිළිම වහන්සේ පෙන්නලා අර ස්වාමීන් වහන්සේ විමසා සිටියා. මේ පිළිම වහන්සේ ඉන්නේ කවුද? ඒතකොට අර ස්වාමීන් වහන්සේ අර මිනිස්සයා ගුරුවරයා පිළිතුරු දුන්නා. ස්වාමීන් වහන්සේ මෙයා නම් හරි ප්‍රඥාවන්තයෙක්. හරි නුවණැති කෙනෙක්, මහා පඬිත කෙනෙක්. මෙයා තමයි මේ ශාස්ත්‍රාලේ, මේ ඉස්කෝලේ, පාඨශාලාවේ මේ නිර්මාතෘවරයා. හරි යුගතික. මහා උගතේ කියාගේ ප්‍රඥාව ගැන හිතන්නවත් බෑ. එහෙම මෙයාගේ නුවණ විශ්වර කරන්න ගත්තා. ඒතර මේ ස්වාමීන් වහන්සේ තුල තිබුණා අතීත ජීවිත දැකීමේ හැකියාවක්. ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේ කියනවා ඔබ දන්නේ නැති වුණාට ඔය ඉපදිලා ඉන්නේ ඔය පිළිමින්න කෙනාම තමයි ඔය ඉපදිලා ඉන්නේ මෝඩයෙක් කියලා. ඉගෙන ගන්න බැරුව. ඔයා කිව්වනේ ඒ කෙනා හරි ප්‍රඥාවන්තයි, හරි නුවණ තියෙනවා, හරි පඬිතයි එහෙම කියලා කිව්වනේ. ඇත්ත. එයා හරි නුවණ තියෙන, හරි පඬිත ප්‍රඥාවන්ත කෙනෙක් තමයි. ඒ ජීවිතේ යාට කොච්චර ප්‍රඥාවක් තිබ්බද කියන්නේ. ඒ ජීවිතවලදී යාට තිබ්බනම් ඒ ප්‍රඥාවන්ත ජීවිත කිහිපයක්ම එයා ගත කරලා තියෙනවා. ඒ ජීවිතවලදී යාගේ ප්‍රඥාව පාවිච්චි කළා. එයා ධර්මයේ හැසිරෙන්න උත්සාහ ගත්තා නම්, කුසල් දහම් වැඩෙන්න පුරුදු කරගෙන ගත්තා නම්, බුද්ධ දේශනාවක් අහන්න ලැබිලා ඒ බුද්ධ දේශනාව පුරුදු කරගෙන ගත්තා නම් එයාට තිබුණ කියන මාර්ගඵල ලබන්න පවා එයාට ජීවිතේ පින තිබිලා තියෙනවා. හැබැයි අවාසනාවකට මෙයා මේ කිසි දෙයක් කළා නෑ. එයා යම් කිසි අතීතයේ කරපු පිනකින් සමහරට අතීත ජීවිතේ කියා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ නුවණින් විමසන්නේ නැති, ඒ දහම් කතාව කරන්නේ නැති, ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහන්නේ නැති. ඒ පිනෙන් එයාට ප්‍රඥාවක් ආවා. ඒ ප්‍රඥාවත් දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලා. දැන් ඒක තුල එයාගේ ජීවිතේට දැන් සැලසෙන සිතක් නෑ. දැන් එයා ඒ ජීවිතේ අඩුම ගන්න ඒකට මාර්ගඵලයක් අවබෝධ කරන මට්ටමට මෙයා සිත දියුණු නොකලත් අඩුම ගානේ එයා ඒ ධර්ම ඉගෙනගෙන ධර්මින වලින් විමස හිටියානම් බණ ටිකක් ඇහුවනම් ඒ බණ ආදී රැස් වෙන පිණින් ඒ ධර්මයේ නුවණින් විමසන පිණින් ආය ජීවිතවල නැවත නැවත ප්‍රඥාවන්ත ඉපදීම පිණිස ඒක හේතු වෙන්න තිබුණා. දැන් ඒ ඔක්කොම හිස් දේවල් බවට පත් වෙලා. දැන් ඒ කිසි දෙයක අර්ථයක් යාගේ ජීවිතේට නෑ. ඒතර බලන්න කොච්චර අනිත්‍ය දෙයක්ද. අපි හිතාගෙන ඉන්න විදිහට අපිට මේ ජීවිතය ගණන් හදන්න පුළුවන් නම් නැත්නම් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් අපි හිතනවා ඊළඟ ජීවිතේටත් අපිට එහෙම වෙයි කියලා. ඊළඟ ජීවිතේට එහෙම වෙනවා තිය අපි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙනවද කියලාවත් අපි දන්නේ නෑ. ඊළඟ ජීවිතේ අපි තිරසන්න අපායයි, සතර අපායයිද, පව් පින් කරේ නැත්නම් පවන්ට නම් හිත නැඹුරුලා තියෙන්නේ. ඒක අපි දන්නේ නෑ. ඒතර සුගතියේ මුකුත් අපි දන්නේ නෑ. එතකොට එච්චර අනිත්‍ය ධර්මය තුළ අපි හේතු දහම සකස් කරේ නැත්තම් එයා ධර්මය අහලා බණ ඉගෙනගෙන ඊට පස්සේ ධර්මයෙන් නුවණින් විමසලා අනාගත ජීවිතේ ප්‍රඥාවන්තව ඉපදීම පිණිස කුසල් දහම් වැඩි වෙන්නේ නැත්තම් ඊළඟ ජීවිතේ එයා දුෂ්ප්‍රඥයි. ඒතර අපි කියමු එයාට මේ ජීවිතේ අපි කියමු පංචවාදානස්කන්ධ ගන්න දෙකන කියලා දුන්නට ධාතු වශයෙන් කියලා දුන්නා නැත්නම් පටිච්ච සම්පදාය ආයතන වශයෙන් කියලා දුන්නට තේරෙන්නේ නැහැ. එයාට ප්‍රඥාව අඩුවක් තියෙනවා. හැබැයි එයා මේ ජීවිතේ ඒ දේවල් ඉගෙන ගන්නවා. ඒ ධර්මය අහනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ නුවණින් විමසන්න උත්සාහ කරනවා. මේ විදිහට ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා ඒ දහම් කතාව යදනවා. එපමණකින් මෙයාගේ ජීවිතේ
මේ ජීවිතේ සමහරට මේ ජීවිතේට මේක විපාක දීලා ප්‍රතිඵල වෙන්න පුළුවන්. නැත්තම් පරලොවදී හරියට ප්‍රඥාවන්ත ඉපදීම් පිණිස පිනක් රැස් වෙනවා. ඒ වගේ යහපතක් රැස් වෙනවා. ඒ නිසා නුවණැති ශ්‍රාවකයා ඒකට තමයි බුදුරජාණන් දැන් බලන්න මේ වන්දනා කළ ඒ කියන්නේ පළවෙනි කාරණේ තියෙන්නේ සිත පහදවා ගැනීමනේ. සිත පහදවාගත් පමණකින්ම සුගතියන්න පිනක් රැස් වෙනවා. වන්දනාමාන ගරු බුහුමන් කිරීම නාසන පැනවීමෙන් පමණක්ම උසස් තැන්වල උසස් කුලයේ ඉපදෙන්න පිනක් රැස් වෙනවා. ඊට පස්සේ මේ දන් පන් පූජා කරන සිතක් පහල කිරීමෙන් පමණකින්ම මහේශාක් පිරිවර සහිතව ඉපදෙන්න හේතු සම්පත් සැකසෙනවා. පුංචි දෙයක් හරි. ඒ කියන්නේ දැන් ඉස්සර තියෙන්නේ ඔය පුරි බොණ්ඩ පූජා කරලා තිනවා නැත්තම් දැන් ඔය සමහරලාට පිළිණු වෙච්ච කැඳ ටිකක් පූජා කරලා තිනවා. ඉස්සර විස්තර වල තියෙනනේ රහතන් වහන්සේලාට. එහෙම ටිකක් හරි පූජා කරගත්තොත් එයාට අනාගත ජීවිතවල භවභෝග සම්පත් ලැබීම පිණිස පිනක් රැස් වෙනවා. ඒ ධර්මයේ උන්වහන්සේ ළඟට ගිහිලා බණ ටික අහද්දී එයාගේ ජීවිතේට ප්‍රඥාවන්ත වීම පිණිස පිනක් රැස් වෙනවා. ඒ නිසා ඒ දේ පින කරගන්න අප්‍රමාදීව කුසල් දහම් වඩන්ට වෙනවා. ඒ අනුත්තර පින්කෙත මුණ ගැහිච්ච වෙලාවේ පින කරගන්න ඕන. දැන් බලන්න අතීතයේ ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙවි පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කිව්වා භාග්‍යතුන් වහන්සේ අපිට සතුටකුත් තියෙනවා. ඒ තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වඩිනවා දැකලා අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වැඩියා. ඒ ස්වාමීන් වහන්සේලා වඩිනකොට අපිට මේ ආසනින් නැගිටලා ගරු බුහුමන් දක්වන්න පුළුවන් වුණා. ඒ පින්ෙන් තමයි අපි මේ සුගතිය ගිහිලා ඉපදුනේ. ඒ වුණාට හිතේ පුංචි දුකක් තියෙනවා. හිතේ පසුතැවීමක් තියෙනවා. දැන් දෙවිවරුන්ට තියෙන පසුතැවීම කියන්නේ දැන් අපිට වඩා දුක්පත් අපිට වඩා දුක් විඳින මිනිස්සු මේ ලෝකේ නැද්ද? ඉන්නවනේ. නමුත් අපිට හිතෙන්නේ අනේ දැන් ඒගොල්ලන්ට වඩා අපි සැපසේ ඉන්නවනේ කියලා අපිට සතුටක් වෙනවට වඩා අපිට බහුල වෙන්නේ අපිටත් වඩා සැප සම්පත් භුක්ති විඳින. අපිටත් වඩා සුවසේ ඉන්න කට්ටිය දැක්කහම අනේ අපිට මෙහෙම නෑනේ කියලා දුකක් ඇති වෙනවා. ඒ වගේ මේ දෙවිවරුන්ට පේනවා සමහර දෙවිවරු අර ආසනෙන් නැගිට විතරක් නෙමෙයි ඉස්සරහට ගිහිලා ඒ ස්වාමීන් වහන්සේට වන්දනා කළා. ඒ නිසා ඒ දෙවිවරු ඊට වඩා සැපසේ වාසය කරනවා. ඒක දකිතර දෙවිවරුන්ට හිතේ දුකක් හට ගන්නවා. පසුතැවීමක් හට ගන්නවා. අර දෙවිවරු පිටත් වෙලා ගියාට පස්සේ අර වන්දනා කරපු ස්වාමීන් වහන්සේලා මේ දෙවිවරුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා ආවසිකලත් ගුණවත්. අපි ආසනෙන් නැගිට්ට වන්දනත් කළා. හැබැයි අපිට උන්වහන්සේලාට වැඩ ඉන්න කියලා පුටුවක් තියන්න දෙලොරග ආසනයක් පනවන්න බැරුව ගියා. ඒ පින අපිට කරගන්න බැරුව ගියා. ඒ නිසා අපි දුකෙන් ඉන්නේ කියලා දේශනා කළා. ඊළඟට තව දෙවි පිරිසක් ආවා. ඒ දෙවි පිරිස කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි නම් ওই තුනම කරගත්තා. ඒ කියන්නේ වන්දනා කරා ආසනයක් පැනෙව්වා ඒ ඔක්කොටම කලින් ආසනෙ නැගිට්ටා ඒ ඔක්කොම කළා. හැබැයි අපිට මේ ස්වාමීන් වහන්සේලාට පුංචි දෙයක්වත් පූජා කරගන්න බැරි වුණා. ඒ නිසා මේ පුංචි හරි දෙයක් පූජා කරපු කට්ටිය දෙවිවරු දිව්‍ය සම්පතෙන් අපිටත් වඩා හොඳට බබලනවා. අපේ හිතේ පසුතැවීමක් තියෙනවා. අනේ අපිට මොකක්වත් පූජා කරගන්න හිතුන්නේ නැහැ. එහෙම දුකක් අපේ ජීවිත තුළ තියෙනවා. ඊට පස්සේ තවත් දෙවි පිරිසක් ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඒ විතරක් නෙමෙයි අපි නම් ඔය හතරම කරගත්තා. දානෙත් පූජා කරගත්තා. ඒ වුණාට අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගෙවල් වලට වැඩ වෙලාවේ උන්වහන්සේලා දානෙ වල දෙලුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා බණ ටිකක් අහන්න ඕනේ කියලා වාඩි වෙන්න බැරුව කියන්නේ. අනේ ඒ නිසා ඒ වාඩි වෙච්ච අයට වඩා අපි පිරින් දුර්වලයි. වාඩි වෙච්ච පිරිස ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි මේ විදිහට ඇවිල්ලා වාඩිත් වුණා. හැබැයි බණ කියද්දී ස්වාමීන් වහන්සේ අපිට කන්‍යොම අහන්න ඕනේ කියලා එක අදහසක් තිබේ. නේ ඔහේ හිටියා. ඔහේ වෙනද කල්පනාවක හිටියා බණ ටික ඇහුවේ නැහැ කන්‍යොම. ඒ කන්‍යොම බණ අහපු අය අපිට වඩා හොඳට බලවත් ඉපදෙලා ඉන්නවා. ඊට පස්සේ තව දෙවි පිරිසක් ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි නම් කන්‍යොමත් ඇහුවා. ඒත් අපිට බැරුව ගියා ඒ අහපු ධර්මයේ මතකෙහි දරා ගන්න. මතකෙහි දරාගත්තේ යම් තාක් දෙවිවරු ඉන්නවද? ඒ දෙවිවරු අපිට වඩා බලවත්. ඊළඟට කිව්වා මතකේ දරාගත් දෙවිවරුන්ටත් වඩා බලවත් තිරසක් ඇවිල්ලා කිව්වා අපි ධර්මයේ මතක තියාගත්තා. හැබැයි අපිට ධර්මය ඒ නිතර සිහි කරන්න බැරුව ගියා. තවත් පිරිසක් ඇවිල්ලා කිව්වා ධර්මයක් සිහි කළා. හැබැයි ධර්මයේ සිහි කරාට
ඒ ධර්මය අනුව හැසිරෙන්න බැරුව ගියා. ඒ ධර්මය අනුව හැසිරෙච්ච අයට අපි ඔක්කොටම වඩා පුණ්‍ය ධර්මයෙන් හැසිරෙනවා. ඒ ධර්මයේ හැසිරෙච්ච අය පසුතැවීමක් නැහැ. ඒ නිසා දෙවියන් අතර ගියත් පසු නොතැවෙන ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ පින්වත් සියලු දෙනා අදේ සංගරුවන ඇසුරු කරගෙන පින් රැස් කරගන්න හැටි ඉගෙන ගන්නනේ. ඉතින් ඒ විදිහට පින් රැස් කරගන්න සුගතියන් රැකගෙන සකසා ගන්න. පසු නොතැවෙන ජීවිතයක් ඇති කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේදී සම්ප්‍රසාදනී සදහම් දේශනාව සඳහා මෙතිපර දායකත්වයේ දරන්නේ ආර්.ඩී. රුචිරා නිශාන්ති, ආර්.ඩී. නිරෝෂා නිර්මලී, ආර්.ඩී. වසන්ත කුමාර යන පින්වතුන් විසින් විශේෂයෙන්ම අද දවසේ 74 වන උපන්දිනයේ සමරන කේ.එස්. ලීලාවතී මහත්මියට සිත ප්‍රතිම ආරම්භ කරගෙන අපි පළමු කොටම දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින්වත් සියලු දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියන් සියලු බ්‍රහ්ම රාජ්‍යයන් ඇතුළු කොටගෙන සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බබුන් සැපෙන් සැපයටපත් වෙත්වා. දේව බබුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පරිලයන්ට යෙදුණු ආර්.ඩී. පබිලිස් පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මේ පරිලයන්ට යෙදුණු සියලුම මළගිය ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගිය ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී 74 වෙනි උපන්දිනයේදී තිබෙන පින්වත් කේ.එස්. ලීලාවතී මහත්මියට අනුමෝදන් වෙත්වා. ඒ මහත්මිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඒ මහත්මියගේ දූ දරුවන් මොනුබුඩු මිනිරියන් ඇතුළු ඥාති හිතයිශී සියලු දෙනාට අද දවසේදී උපන්දිනයේ සමරන එම් ලලිත් ප්‍රනාන්දු මහතාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආර්.ඩී. රුචිරා නිශාන්ති, ආර්.ඩී. නිරෝෂා නිර්මලී, ආර්.ඩී. වසන්ත කුමාර යන අද දවසේදී ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන සියලු පින්නතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු පින්නතුන්ගේ ඥාති හිතයිශී සුජීවත්ව සිටින සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රද්ධ, ත්‍යාග, ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙනා වාසී රටලෝක වාසී සිල්ගුණ දම ආරක්ෂා කරන පිළිවෙතේ යෙදෙන සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූපතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන මාසික සමාජික සියලු දෙනාට ඒ සියලු දෙනාගේ ඥාති හිතයිශී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කායික මානසික පීඩා දුරු වෙත්වා. කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.